වස්සාන ධර්ම දේශනා මාන්නත් තද්ද මාන තදය කියලා මිනිස්සෙක් හිටියා. වැඩි හිටියන්ට ගරු කරන්නේ, පිදියුත්ත පුදන්නේ, වැඳියුත්තන්ට වඳින්නේ, කිසි කෙනෙක් ගණන් ගන්නෑ. මාන තදය. මාන්නත් තද්ද. මාන තදය අදත් නැද්ද? අද කාලෙත් මානෙන් තද වෙච්ච අය ඉන්නවා. දෙමව්පියන්ට ගරු කරන්නේ, ගුරුවරු ගණන් ගන්නෑ, වැඩි හිටියන්ට සලකන්නේ. Taman තමයි ශ්‍රේෂ්ඨ, Taman අග්‍ර. Tamanට වඩා කෙනෙක් නෑ. සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න දත්ලා ඉන්නවා. හරිද? මෙන්න මේ වගේ කෙනෙක් තමයි මේ කියන මාන්නත් තද්ද මාන තදය. බුදුරජාන් වහන්සේ මාන්නත් තද්දගේ ගම්පියසට වැඩම කරපු අවස්ථාවක ඒ මුළු ගමම එකතු වෙලා බුදුරජාන් වහන්සේව බලන්න යනවා. බුදු ගුණ කිය. බුදු කෙනෙක් පහළ වෙලා, බුදු කෙනෙක් වැඩම කරලා අපි යමු කියලා මුළු ගමම එකතු වෙලා බුදුරජාණන් වහන්සේ බලන්න යනකොට මාන්නත් අද දැන් තමන්ගේ නිවසේ ස්තෝප්පුවේ හාන්සිපුටියේ වාඩි වෙලා ඉන්නවා. දැන් සෙනග යනවා සූ ගාලා. මාන්නත් අද දහනවා බොලව්. තොපි මේ කොහෙද යන්නේ? ඔහේ දන්නේ නැද්ද? බුදු කෙනෙක් වැඩම කරලා අපේ ගම්පියසට අපි ඒ බුදුන්ව බැහැ දකින්න යනවා. එහෙමද? ඵලයව කියලා කිව්වා. එතකොට මේ සෙනග වැලෙන කැඩි යනකොට මේ පුද්ගලයාට හිතෙනවා ඔය කියන කෙනා මහා ලොකු උත්තමයෙක් නා. ඒ කෙනා මල් ළඟට එන්න ඕනේ. මම මොකද යාළඟට යන්නේ? හැබැයි අර පිරිස වැලන කැඩි බුදුරජාන් වහන්සේ කරා යද්දී මාන්නත් අද්දර හිතෙනවා හරි. මම යන උන්වහන්සේ ළඟට. හැබැයි මම උන්වහන්සේ කරා ගියාට මං උන්වහන්සේට සෙකන්ඩ් වෙන්නේ නැහැ. මං උන්වහන්සේට දෙවෙනි වෙන්නේ නැහැ. උන්වහන්සේ මගෙත් එක්ක කතා කරොත් විතරක් මං උන්වහන්සේට කතා කරනවා. නැත්තම් මං ගණන් ගන්නෑ. මට වඩා කෙනෙක් ඉන්නවද කියලා ඔන්න තමන් ගැන මහා උද්දච්ච අහංකාරකමෙන් මාන්නත් අද්ද වෙවුලුම් කෑවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ විදේශගතව සිටින බ්‍රැන්ඩි ගම්පලගේ සිරියාවතී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ මැයි මාස 20 වන දින උපන්දිනය සමරන සඳුන් සූරිය බණ්ඩාර ආදරණීය එකම පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය, චිරජීවනය, දීර්ඝායුෂ සහ වාසනාවන්ත ජීවිතයකට ආශිර්වාද පතමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුළින් තවත් සම්බුද්ධ භාෂිතයක් ශ්‍රවණය කරන්නටයි ඔබ මෙසේ පහන්සිත් ඇති කරගෙන සවන් යොමා සිටින්නේ. අද දවසේදී මෙම දම් දෙසුම ඔබ වෙතට ගෙනීමේදී තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබන්නේ දැනට විදේශගතව සිටින බ්‍රැන්ඩි ගම්පලගේ සිරියාවතී මහත්මිය විසින්. ඉතින් අපි ඔබතුමියට පළමු කොට මෙවැනි ධර්ම දානමය පින්කමක් සිදු කිරීමට සිත් පහළ කර ගැනීම සම්බන්ධයෙන් සෙත්පතා ආශිර්වාද කරනවා.
ඔබතුමිය බලාපොරොත්තු වෙන සියලු දැහැමි යහපත් කටයුතු ඒ අයුරින්ම මල්ඵල දරත්වා කියලා. සදහැවතුනි, එසේනම් අපි අදට නියමිත ධර්මානුශාසනාව මෙතෙන් සිට ශ්‍රවණය කරමු. සදහැවතුනි, මේ අයුරින් ඔබ සදහම් ශ්‍රවණය කොට රැස් කරන හැම පිනක්ම වගේම මහා සංඝරත්නය ලෙස අපද නිරතුරු දහම් දෙසා රැස් කරන හැම පිනක්ම අපගේ මාතෘ භූමියේ මේ වන විට දුකට, විපතට, පීඩාවට පත්ව සිටින සියලු දෙනාටම ඉක්මන් සුවසහනය පිණිස මෙම උත්තම කුසලය මහෝපකාරී වෙත්වා කියලා අපි පළමුව සමස්ත ලක්වාසීන්ට සෙත්පතා ආශිර්වාද එක් කරනවා. සදහැවතුනි, අද ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙනවා බොහෝම දුර්ලභ සම්බුද්ධ දේශනාවක එක්තරා පරිච්ඡේදයක්. අපි නිරතුරු මජ්ක්‍ධිම නිකායෙන්, සංයුක්ත නිකායෙන්, අංගුත්තර නිකායෙන්, ඛුද්දක නිකායෙන්, අභිධර්ම පිටකයෙන් ධර්මකාරණා ශ්‍රවණය කරනවා. නමුත් දීඝ නිකායේ දේශනා දීර්ඝ නිසා බොහෝ විට ශ්‍රවණය කරන්නට වෙන්නේ කලාතුරකින්, දුර්ලභව. ඒක නිසා මම කල්පනා කළා මේ වෙසක් සමය ගෙවී යන කාලවකවානුව තුල ඔබට දීඝ නිකායේ ධර්මදේශනාවක් ගෙනහැර දක්වමින් ධර්ම පරිච්ඡේදයක් කියලා දුන්නොත් හොඳයි කියලා. අද දින ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙන සම්බුද්ධ භාෂිතය දීඝ නිකායේ පාතික වග්ගයේ සඳහන් සම්පසාදනීය සූත්‍රය. පැහැදීම ඇති කරවන ධර්මයන් ගැන වදාළ ශ්‍රී මුක භාෂිතය. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ රජගහ නුවර නාලන්දාවෙහි පාවාරික අඹවණයෙහි වැඩ හිටපු කාලේ සරියුත් මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කරා පැමිණියා. පැමිණ භාග්‍යතුන් වහන්සේට බොහෝම ආදර ගෞරවයෙන් වන්දනා කොට එකත් පස්ව වාඩි වුණා. එකත් පස්ව සිටි සරියුත් මහා රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම පවසනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මට මෙන්න මේ ආකාරයේ පැහැදීමක් තිබෙනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ යම්කිසි අග්‍රගණ්‍ය අවබෝධයක් ඇද්ද? ඒ අවබෝධයේ ඉක්මවා ගිය අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අතීතයේද නොසිටියේය, අනාගතයේද පහළ නොවන්නේය. මෙකල්හි පවා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ඉක්මවා යන්නට පුළුවන් කෙනෙක් කිසි තැනක නැත්තේය කියලා සාරිපුත්තයන් වහන්සේගේ පැහැදීම වදන් වලට පෙරලා බුදුරජාන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළා. එතකොට පින්නතුනි, ශාස්ත්‍රුන් වහන්සේ පවසනවා, සාරිපුත්ත, ඔබ බරපතල ප්‍රකාශයක් කළේ. සාරිපුත්ත, ඔබ ශ්‍රේෂ්ඨ වචනයක් ප්‍රකාශ කළේ. ඔබ පවසපු වදන එසේ මෙසේ එකක් නෙවෙයි. ඒකාන්ත පැහැදීමෙන්, ඒකාන්ත නිෂ්ඨාවෙන් ඔබ පවසනවා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයේ ඉක්මවා ගිය වෙනයම් ශ්‍රමණයෙක්, බ්‍රාහ්මණයෙක් අතීතෙ හිටියෙත් නෑ කියලා, අනාගතේ පහළ වෙන්නෙත් නෑ කියලා, වර්තමානයේත් ඇත්තේ නෑ කියලා. සාරිපුත්ත, මේක ඔබ විසින් කරපු මහා සිංහනාදයක්. සාරිපුත්ත, ඔබ මේ වගේ અભීත ප්‍රකාශයක් කරන්නට යෙදුනේ අතීතයේ වැඩ සිටි සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ හිත, ඒ සම්බුදු වරුන්ගේ ගුණ ඔබේ හිතින් දැකලාද? ඒ කියන්නේ සාරිපුත්ත,
අතීතයේ වැඩ සිටපු ඒ භාග්‍යවතුන් වහන්සේලා මේ වගේ සිල් රැක්කා. මේ වගේ ධර්මයන්ගෙන් සමන්විත වුණා. ඒ බුදුවරුන්ට තිබ්බේ මේ වගේ මහා ප්‍රඥාවක්. ඒ භාග්‍යවතුන් වහන්සේලා ජීවිත ගත කළේ මෙන්න මේ ආකාරයටයි. ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ විමුක්තිය මෙන්න මේ වගේ එකක් කියලා ඔබ අතීත බුදුවරුන්ගේ සිත ඔබේ සිතින් දුටුවාද? ස්වාමීනි, අතීත බුදුවරුන්ගේ සිත මම මගේ සිතෙන් දුටුවා නොවේ. එසේනම් සාරිපුත්ත අනාගතයේහි පහළවන්නා වූ සම්මා සම්බුදුවරුන්ගේ සිත ඔබේ සිතින් ඔබ දුටුවාද? අනාගතයේ පහළවන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මෙවැනි ගුණයන්ගෙන් යුක්තයි කියලා. ස්වාමීනි, අනාගතයේ බුදුවරුන්ගේ සිත මගේ සිතින් දැක එවැනි ප්‍රකාශයක් කළා නෙවෙයි ස්වාමීනි. එසේනම් සාරිපුත්ත ඔබ වර්තමානයෙහි වැඩ සිටින මගේ සිත ඔබේ සිතින් දැක්කද? තථාගතයන් වහන්සේගේ සීල සම්පත්තිය මේ වගේ එකක්. තථාගතයන් වහන්සේගේ සමාධි සම්පත්තිය මේ වගේ එකක්. තථාගතයන් වහන්සේ මෙවැනි ධර්මයන්ගෙන් යුක්තයි. මෙවැනි මහා ප්‍රඥාවෙන් යුක්තයි. මෙබඳු විහරණයෙන් යුක්තයි කියලා ඔබ වර්තමානයේ වැඩ සිටින මගේ විමුක්තිය දැක්කද? මගේ හිත දැකලාද ඔබ ඔය ප්‍රකාශ කරන්නේ? ස්වාමීනි, මං එහෙම ප්‍රකාශයක් කරනවා නොවේ. සාරිපුත්තේනි, මේ කරුණ පිළිබඳව අතීත අනාගත වර්තමාන අරහත් සම්මා සම්බුදුවරයන්ගේ විෂයෙහි චේතෝපරිය ඥානයක් ඔබට නැත්තේය. ඒ කියන්නේ පින්නතුනි, අතීත අනාගත වර්තමාන බුදුවරුන්ගේ හිත දකින ඥානය සාරිපුත්ත ඔබට නැහැ. එසේ තිබියදීත් ඔබ කොහොමද මේ වගේ අභීත සිංහනාදයක්, මහා අභීත ශ්‍රේෂ්ඨ වචනයක් පවසන්නේ? සාරිපුත්ත, ඔබ මේ කලේ අභීත සිංහනාදයක්. ඔබ කුමන කාරණා පදනම් කරගෙනද සම්මා සම්බුදු ප්‍රජානන් වහන්සේලා පිළිබඳව මෙවැනි ප්‍රකාශයක් කළේ? ස්වාමීනි, අතීත අනාගත වර්තමාන අරහත් සම්මා සම්බුදුවරයන් වහන්සේලාගේ සිත දකින චේතෝපරිය ඥානයක් මට ඇත්තේ නැහැ. නමුත් ස්වාමීනි, මා විසින් ධර්ම න්‍යායට අනුව නිගමනයකට පැමිණිය හැකි බව දන්නා ලද්දේය. ස්වාමීනි, ඒක මේ වගේ දෙයක්. රටක් කරවන රජ කෙනෙකුට පිටතින් බඳින ලද ශක්තිමත් බැමි ඇති දැඩි ප්‍රාකාර තොරන් සහිත වූ ඈත පිහිටි නගරයක් තිබෙනවා. එය එක් දොරටුවකින් යුක්තයි. ඒ දොරටුව ළඟ නුවණැති ව්‍යක්ත යහපත් නුවණ ඇති දන්නේ නැති කිසි කෙනෙක් නගරයට ඇතුල් කර නොගන්න, දන්නා අය පමණක් නගරයට ඇතුල් කරගන්න දක්ෂ දොරටු පාලකයෙක් ඉන්නවා. ඔහු ඒ නගර ප්‍රාකාර මාර්ගය වටා ඇවිදගෙන යන්නේ අඩුම ගානේ බලල් පැටියකටවත් නික්ම යා හැකි ප්‍රාකාර සන්ධියක් හෝ ප්‍රාකාර සිදුරක් හෝ තිබෙනවා දැයි කියා හොඳ විමසිල්ලෙන් අවධානයෙන් පිරික්ස යන්නේ ඔහුට දැක ගන්න ලැබෙනවා. බලල් පැටියකටවත් රිංග ගන්න බැරි කිසිම ප්‍රාකාරයක්, කිසිම සිදුරක්, කිසිම දොරටුවක් ප්‍රධාන වාහල් කඩෙන් මෙපිට මේ නගරේ වටා කිසිදු තැනක නැත්තේය කියලා. යම් කිසි කෙනෙක් මේ නගරයට පිවිසෙනවා නම් පිවිසිය යුත්තේ එකම එක දොරටුවෙනි. නික්ම යා යුත්තේද ඒ ඇතුල් වෙච්ච ප්‍රධාන දොරටුවෙන් පමණමයි කියන අවබෝධයෙන් සිටිනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, මෙන්න මේ උපමා කතාවට අනුව මා විසින් ධර්ම න්‍යායට අනුව නිගමනයකට පැමිණිය හැකි බව දන්නා ලද්දේය. ඒ කියන්නේ
යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු අතීතයෙහි වැඩ සිටියාහුද අනාගතයෙහි පහළවන්නාහුද වත්මන තුල පවා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ පරිපූර්ණ අවබෝධයෙන් වැඩ සිටිනසේක්ද ඒ අතීත අනාගත වර්තමාන සියලු බුදුරජාණන් වහන්සේලා සිතට උපක්ලේශ ගෙන දෙන ප්‍රඥාව දුබල කරන පංච නීවරණ ප්‍රහාණය කොට සතර සතිපට්ඨානය තුල මනවින් පිහිටුවාගත් සිතින් යුක්තව සප්ත බොජ්ජංගයන් ඒ වූ සැටියෙන්ම දියුණු කොට අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේකැයි කියා ස්වාමීනි මට තථාගතයන් වහන්සේ ගැන මහා පැහැදීමක් තිබෙනවා. ස්වාමීනි මට මතකයි මම භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණි පළමු දවස පළමු මොහොත මම ධර්මයේ ඇසීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියෙමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාහට කුසල් අකුසල් වෙන්කොට දක්වන ධර්මය විග්‍රහ කොට ප්‍රණීත වූ උතුම් වූ සදහම් දෙසූ බව මට මතකයි ස්වාමීනි. යම් අයුරකින් භාග්‍යවතුන් වහන්සේ කුසල ධර්ම විග්‍රහයන් සහිත කොට ප්‍රණීත වූ උතුම් ධර්මයේ මාහට දෙසූසේක්ද ඒ අයුරින් මම ඒ ධර්මයෙහි ඇතැම් ධර්මයක් විශිෂ්ට වූ නුවණින් දැන ධර්මයන් කෙරෙහි සම්පූර්ණ අවබෝධයට පැමිණියෙමි. මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණෙමි. ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක. භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත වනසේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වනසේක කියන තෙරුවන් කෙරෙහි මට මහා ප්‍රසාදයක් ඇති වුණා ස්වාමීනි. ස්වාමීනි ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ කුසල ධර්මයන් පිළිබඳව යම් අයුරින් ධර්මය දේශනා කරන සේක්ද තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව අග්‍රවනසේක උත්තම වනසේක අනුත්තරීය වනසේක. ස්වාමිනී තථාගතයන් වහන්සේ කුසල ධර්මයන් ඉස්මතු කොට සතර සතිපට්ඨාන ධර්මයන් ගැන සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන සතර ඉද්ධිපාද ගැන පංච ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව පංච බල ධර්ම පිළිබඳව සප්ත බොජ්ජංග පිළිබඳව ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව ඊ타ත්ම උසස් අයුරින් ධර්ම දේශනා කරනසේක. ස්වාමීනි ශ්‍රාවකෙක් කෙලෙස් දුරු කිරීම පිණිස නිකෙලෙස් වීම පිණිස මේ ජීවිතයේදීම අමා මහ නිවනට පත්වීම පිණිස තථාගතයන් වහන්සේගෙන් සදහම් අසා පිළිවෙත් පුරද්දී ඒ අයට මේ ජීවිත කාලයේදීම උතුම් නිවන අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිවන් අවබෝධ කරගන්න ලැබෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන ලද ධර්මය ඇසුවායින් පසුවයි. ස්වාමීනි මෙය උත්තරීතර ධර්මයක් අනුත්තරීය ධර්මයක්. භාග්‍යතුන් වහන්සේ මුළුමනින්ම සියල්ල දන්නාසේක. එය භාග්‍යතුන් වහන්සේ මුළුමනින්ම දන්නා නිසා විශිෂ්ට ඥානයකින් දතයුතු එයට වැඩි දෙයක් නැත්තේය. මේ කුසල ධර්මයන් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ තුල යම් අවබෝධයක් ඇද්ද? ඒ අවබෝධය ඉක්මවා ගිය කිසි ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් කිසිම තැනක නැත්තේය. කෙලෙස් සහිත පුද්ගලයන් භාග්‍යතුන් වහන්සේ කරා පැමිණිලා නිකෙලෙස් බවට පත් වෙනවා. ස්වාමිනී මේක
උත්තරීතර භාවයක්. ඒ වගේම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඇස් කන් ආදී ආයතන පැනවීම පිළිබඳව යම් ධර්මයක් දේශනා කරනසේක්ද එම ආයතන පිළිබඳ ධර්ම විග්‍රහයත් ශ්‍රේෂ්ඨ අයුරින් දෙසනසේක. ස්වාමීනි ආධ්‍යාත්මික වූත් බාහිර වූත් මේ ආයතනයෝ සයකි. ඇසත් රූපත් කනත් ශබ්දත් නාසයත් ගඳ සුවඳත් දිවත් රසයත් කයත් පහසත් මනසත් අරමුණුත් ස්වාමීනි භාගතුන් වහන්සේ විසින් මෙම ආයතන ප්‍රඥප්තීන් පිළිබඳව කරන ධර්ම විග්‍රහය උත්තරීතරයි ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේ මැනවින් දන්නවා ඇස කන නාසය දිවකය මනස රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ප්‍රඥාවෙන් විනිවිද දැක තමා තුල ඇති මේ ආයතන වලින් නිවන් අවබෝධ කරගන්නේ කොහොමද කියලා. ස්වාමීනි මේක සුළුපටු අවබෝධයක් නොවේ. භාගතුන් වහන්සේ තමා තුල ඇති බාහිර ඇති මෙම ආයතනයන් මුල් කරගෙන අමා මහ නිවනට පත්වීම පිණිස උතුම් අයුරින් දහම් දෙසනසේක. ස්වාමීනි ඒ අවබෝධය ඉක්මවා ගිය වෙන කිසි පැවිද්දෙක් වෙන කිසි බමුණෙක් මම නම් දකින්නේ නැහැ ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මිනිසුන් මෞකුස පිළිසිඳ ගැනීම ගැන මහා ගැඹුරු අවබෝධයකින් ධර්ම දේශනා කරනසේක. මෞකුස පුද්ගලයෙක් පිළිසිඳ ගන්නා ආකාර 4ක් භාග්‍යවතුන් වහන්සේ පරිපූර්ණව දේශනා කොට තිබෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහට ධර්මයේ දේශනා කළා මතකයි. ඇතැමෙක් අවබෝධයක් නැතිවම මෞකුස පිළිසිඳ ගන්නවා. ඒ කෙනා නොදැනමයි මෞකුසේ වැඩෙන්නේ. නොදැනමයි මෞකුසෙන් බිහි වෙන්නේ. මෙය මෞකුස පිළිසිඳ ගැනීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ පළමු විග්‍රහයයි. ඒ වගේම ස්වාමීනි මේ ලෝකේ ඇතැමෙක් මෞකුසට පැමිණෙන්නේ දැනගෙනමයි. නමුත් ස්වාමීනි මෞකුසේ වැඩෙන්නේ නොදැනගෙනමයි. මෞකුසින් නික්මෙන්නෙත් නොදැනගෙනමයි. මෙය මෞකුස පිළිසිඳ ගැනීම ගැන භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ධර්ම විග්‍රහයයි. ඒ වගේම ස්වාමීනි ඇතැම් කෙනෙක් මෞකුස පිළිසිඳ ගන්නවා. පිළිසිඳ ගන්නෙම දැනුවත්වමයි. මෞකුසේ සිටින්නෙත් දැනුවත්වමයි. නමුත් ස්වාමීනි මෞකුසින් නික්මෙන්නේ දැනුවත්ව නොවේ. මේක භාග්‍යවතුන් වහන්සේගේ තුන්වන ධර්ම විග්‍රහයයි. ඒ වගේම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඇතැම් කෙනෙක් ඉන්නවා මෞකුසට පැමිණෙන්නේ දැනුවත්වමයි. මෞකුසේ වැඩෙන්නේ සිටින්නේ දැනුවත්වමයි. ඒ වගේම මෞකුසින් නික්මෙන්නෙත් දැනුවත්වමයි. මෙය භාග්‍යවතුන් වහන්සේගේ මෞකුස පිළිසිඳ ගැනීම ගැන 4 වන විග්‍රහයයි. ස්වාමීනි මෙම විග්‍රහය උත්තරීතර ධර්මයක්. උත්තරීතර විග්‍රහයක්. ස්වාමීනි මෙවැනි විග්‍රහයක් කරන්නට පුළුවන් අන්‍ය වූ ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් තථාගතයන් වහන්සේගේ අවබෝධය ඉක්මවා ගිය කෙනෙක් මම නම් දන්නේ නෑ ස්වාමීනි. පින්නතුනි ඔබ මෞකුසට ආවේ දැනුවත්ව වෙන්න පුළුවන්. මෞකුසේ සිටියේ දැනුවත්ව වෙන්න පුළුවන්. හැබැයි මෞකුසෙන් නික්මුනේ දැනුවත්වද? හිතලා බලන්න. මේ අපි නොදන්නා කොච්චර කරුණු
සම්බුදු දහම තුල බුදුරජුන්ගේ අවබෝධය තුල තිබෙනවද කියලා මොහොතකට හිතන්න බලන්න. මෙම කාරණා පින්නතුනි වෛද්‍ය විද්‍යාවටවත් තවම හොයාගන්න බැරි වෙලා තිබෙනවා. තවම නක්ෂාස්ත්‍රයට හොයාගන්න බෑ. වෙනයම් අద్භූත ක්‍රමවලට අදටත් මෙවැනි ක්‍රම හොයාගන්න බෑ. ඒක බුදුවරු තුල පවතින අනුත්තරීය ධර්මයක්. සරියුත් මහරහතන් වහන්සේ ඊට පස්සේ පවසනවා ඒ වගේම ස්වාමීනි තථාගතයන් වහන්සේ විසින් අනුන්ගේ සිත ගැන කරුණු පැවසීමේදී විවිධ ක්‍රම අපිට දේශනා කරලා තිබෙනවා. අනුන්ගේ සිත ගැන කරුණු පවසන ක්‍රම 4ක් භාගතුන් වහන්සේ අපිට වදාරලා තිබෙනවා. ඒ කියන්නේ ස්වාමීනි ඇතම් කෙනෙක් සිතෙහි ස්වභාවය ප්‍රකට වන ශාරීරික නිමිති බලා මෙහෙම කියනවා. ඔබ පවත්වන මනස මෙන්න මෙබඳු එකක්. ඔබේ මානසිකත්වයේ මේ වගේ එකක්. දැන් ඔබේ හිතේ තියෙන්නේ මේ වගේ දෙයක් නේද කියලා. අපෙන් කරුණු අහනකොට අපි පුදුම වෙනවා. ඔහු බොහෝසේ පැවසුවත් එය එසේම වෙයි. අන් අයුරකින් නොවේ. මෙය අනුන්ගේ සිත ගැන කරුණු පවසන පළමු ක්‍රමයයි. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ ඔයා මගේ හිතේ තියෙන දේ හරියටම කිව්වනේ කියලා. ඇතැම් විට කලාතුරකින් එහෙම වෙන්න පුළුවන්. අපිත් එක්ක ජීවත් වෙන අයට අපිව දැනෙනකොට අපි වදන් වලින් නොපැවසුවත් අපේ හිතේ තියෙන දේ අපිට සමීප වෙන අයට කියන්න පුළුවන්. ඇතැම් ශාස්ත්‍ර පොළවලත් මේක තිබෙනවා. ඒක හිතගෙන පවසන එක්තරා ක්‍රමයක්, එක්තරා විද්‍යාවක්. ඒක පළමු ක්‍රමය. දෙවන ක්‍රමය තමයි ඇතැමෙක් නිමිති බලා නොපවසයි. නමුත් මිනිසුන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ කතා ශබ්දය අසා මෙසේ පවසයි. ඔබගේ මනස මෙබඳුත් වෙයි. ඔබගේ මනස මෙබඳුත් වෙයි. ඔබගේ සිත මෙසේත් වෙයි වශයෙන්. ඔහු බොහෝසේ පැවසුවද එය එසේම වෙයි අන් අයුරකින් නොවේ. ඒ කියන්නේ පින්නතුනි නොපෙනෙන ලෝකෙත් එක්ක ගනුදෙනු කරන එක එක විද්‍යාවන් තිබෙනවා. හරිද? එතකොට නොපෙනෙන ලෝකෙ කියලා කියන්නේ දෙවිවරු වෙන්නත් පුළුවන්. අමනුෂ්‍යයෝ වෙන්නත් පුළුවන්. ප්‍රේතයෝ වෙන්නත් පුළුවන්. වෙනියම් යම් කිසි අద్භූත බලවේගයක් වෙන්නත් පුළුවන්. එතකොට අනුන්ගේ හිතේ තියෙන දේ කියන ක්‍රමයක් තිබෙනවා. දැන් ඇතැම් තැන් තියෙනවා ඈත එනකොටම නම කියනවා. අපි ඒ අයව කවදාවත් දන්නෙත් නැහැ, දැකලත් නැහැ. ඒ අයව අපි දන්නෙත් නැහැ, අපි ඒ අයව දන්නෙත් නැහැ. නමුත් නම කියලා කතා කරන තැන් තියෙනවා. ඉතින් මේවට අපි පුදුම වෙන්න ඕනේ නැහැ. මේවා මේ ලෝකයේ තියෙන විවිධ මාතෘකා, විවිධ විෂයන්, විවිධ පැති. බුදුරජාන් වහන්සේ මේ සියලු අවබෝධයන් ඉක්මවා ගොස් ඇති උත්තමයෙක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ පවසනවා ස්වාමීනි ඒ වගේම ඇතමෙක් ඉන්නවා නිමිති බලලා කරුණු කියනවා නොවේ. මිනිසුන්ගෙන් හරි අමනුෂ්‍යයන්ගෙන් හරි දෙවියන්ගෙන් හරි උදව් උපකාර සහිතව කරුණු පවසනවත් නොවේ. එසේ නමුත් අන්‍යයන් මනසින් විතර්ක කරන විට විචාර කරන විට ඒ විතක්ක විචාර විපාර ශබ්දය අසා උන් අලුත් වචනයක් මුණ ගැහෙනවා. විතක්ක විපාර ශබ්ද. අපි හිතනවට කියනවා ධර්මයේ තුල විතර්ක කරනවා කියලා. අපි ඒ අරමුණ යලි යලි හිතනවට කියනවා විචාර කරනවා කියලා. විතක්ක විචාර කියන වචනේ මීට කලින් අහලා ඇතිනේ ධර්මදේශනාවලදී. එතකොට ඇතැම් උදවිය ඉන්නවා අපි අර අභ්‍යන්තරිකව හිතන විදිය යලි යලි හිතන විදිය කොමන හෝ ආකාරයකින් කොමන හෝ අවබෝධයකින් කොමන හෝ විද්‍යාවකින් දැනගෙන කරුණු පවසනවා. ඔයා දැන් හිතන්නේ මෙන්න මේක. ඔයා මෙහෙම හිතුවා නේද? ඔයා මේ වගේ දේවල් නේද හිත හිත ඉන්න කියලා කරුණු කියනකොට අහගෙන ඉන්න කෙනා අපි අර කියන්නේ හොල්මන් වෙනවා කියලා පුදුම වෙනවා. එතකොට එවැනි හැකියාවන් තිබෙන අයත් සිටිනවා. දැන් බුදුරජාන් වහන්සේගේ ඉදිරියට පැමිණෙන ඇතැමුන්ට බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ හිත බලනවා, හිත දකිනවා.
හිත බලලා හිත දැකලා කරුණු කියනවා. දැන් එහෙම අවස්ථාවක් තිබ්බා මාන්නත් තද්ද මාන තදය කියලා මිනිස්සෙක් හිටියා. වැඩි හිටියන්ට ගරු කරන්නේ පිදියුත්ත පුදන්නේ වැඳියුත්තන්ට වඳින්නේ කිසි කෙනෙක් ගණන් ගන්නෑ. මාන තදය. මාන්නත් තද්ද. මාන තදය අදත් නැද්ද? අද කාලෙත් මානෙන් තද වෙච්ච අය ඉන්නවා. දෙමාපියන්ට ගරු කරන්නේ ගුරුවරු ගණන් ගන්නෑ වැඩිහිටියන්ට සලකන්නේ. තමන් තමයි ශ්‍රේෂ්ඨ තමන් අග්‍ර. තමන්ට වඩා කෙනෙක් නෑ. සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න දත්ලා ඉන්නවා. හරිද? මෙන්න මේ වගේ කෙනෙක් තමයි මේ කියන මාන්නත් තද්ද මාන තදය. බුදුරජාන් වහන්සේ මාන්නත් තද්දගේ ගම්පියසට වැඩම කරපු අවස්ථාවක ඒ මුළු ගමම එකතු වෙලා බුදුරජාන් වහන්සේ බලන්න යනවා බුදු ගුණ කිය කිය. බුදු කෙනෙක් පහළ වෙලා බුදු කෙනෙක් වැඩම කරලා අපි යමු කියලා මුළු ගමම එකතු වෙලා බුදුරජාණන් වහන්සේ බලන්න යනකොට මාන්නත් අද දැන් තමන්ගේ නිවසේ ස්තෝප්පුවේ හාන්සි පුටුවේ වාඩි වෙලා ඉන්නවා. දැන් සෙනග යනවා සූ ගාලා. මාන්නත් අද දහනවා බොලව්. තොපි මේ කොහෙද යන්නේ? ඔහේ දන්නේ නැද්ද? බුදු කෙනෙක් වැඩම කරලා අපේ ගම්පියසට අපි ඒ බුදුන්ව බැහැ දකින්න යනවා. එහෙමද? ඵලයව කියලා කිව්වා. එතකොට මේ සෙනග වැලෙන කැඩි යනකොට මේ පුද්ගලයාට හිතෙනවා ඔය කියන කෙනා මහා ලොකු උත්තමයෙක් නම් ඒ කෙනා මල් ළඟට එන්න ඕනේ. මම මොකද එයා ළඟට යන්නේ? හැබැයි අර පිරිස වැලන කැඩි බුදුරජාන් වහන්සේ කරා යද්දී මාන්නත් අද්දර හිතෙනවා හරි. මම යන උන්වහන්සේ ළඟට. හැබැයි මම උන්වහන්සේ කරා ගියාට මං උන්වහන්සේට සෙකන්ඩ් වෙන්නේ නැහැ. මං උන්වහන්සේට දෙවෙනි වෙන්නේ නැහැ. උන්වහන්සේ මගෙත් එක්ක කතා කරොත් විතරක් මං උන්වහන්සේට කතා කරනවා. නැත්තම් මං ගණන් ගන්නෑ. මට වඩා කෙනෙක් ඉන්නවද කියලා ඔන්න තමන් ගැන මහා උද්දච්ච අහංකාරකමෙන් මාන්නත් අද්ද වෙවුලුම් කෑවා. දැන් බුදුරජාණන් වහන්සේට පේන අදාළ පුද්ගලයා ඇවිල්ලා ඉන්නවා. දැන් කොහොමද බුදුරජාණන් වහන්සේට පේන්නේ? මේ පුද්ගලයා අසවල් කෙනාමයි කියලා කවුරු හරි කේලමක් කිව්වද? කලින් පණිවිඩයක් දුන්නද? නෑ. බුදු හිතට අනිත් අයගේ හිත පේනවනේ. ඔබට මට අපිටත් අනිත් අයගේ හිත පේනවනම් මේ ලෝකේ කවුරුත් කාගෙනවත් වැරදියට හිතන්නේ නැති වෙන්නේ. ඇයි හැම සැලැස්මක්ම අපි ගහන්නේ හිත ඇතුළේනේ. හොඳ සැලසුම්, නරක සැලසුම්, දියුණු වෙන සැලසුම්, විනාශ කරන සැලසුම් නේද? හැම එකක්ම තියෙන්නේ කොහෙද? හිතේ. බුදුරජාණන් වහන්සේට මාන්නත් අද්දගේ හිත පෙනෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක දැනම එන හැම දිනාත් එක්කම කතා කරනවා. සුහදව කතා කරනවා. පිළිසඳරේ යෙදෙනවා. මාන්නත් අද්දව ගණන් ගත්තේ නැහැ. මාන්නත් අද්ද හිතනවා අනේ මම කතා කරයි එයත් එක්ක කියලා ආපස්සට හැරුණා. ගෙදර එන්න හිතාගෙන. බුදුරජාණන් වහන්සේ මාන්නත් අද්දගෙන් අහනවා ඔය ආපු වැඩේ කරගෙනද යන්නේ? එතකොටම මාන්නත් අද්දට හිතෙනවා අනේ මේ උත්තමයා මාව දැක්කා. මගේ හිත දැක්කා. මගේ උඩඟුකම, අහංකාරකම, මාන්නේ දැක්කා. මාන්නත් අද්ද සම්බුදු සිරිපතු ලබියස දණ්ඩ නමස්කාරයෙන් වැඳ වැටුණා. අනේ භාග්‍යතුන් වහන්සේ මට සමා වෙන්න කියලා වැඳ වැටුණා. දැන් අර ගම්මුන්ට පුදුමයි. කිසි කෙනෙක් එක්ක කතා නොකරන, කිසි කෙනෙක්ව ගණන් නොගන්න, කිසි කෙනෙකුට ගරු නොකරන, කිසි කෙනෙකුට හදන්න බැරි, කිසි කෙනෙක් කියන එකක් අහන්න නැති මිනිහා බුදුරජාණන් වහන්සේ ළඟ පොඩි දරුවෙක් වගේ, කිරි දරුවෙක් වගේ වැඳ වැටිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කොහොමද මාන්නත් අද්දව දමනය කළේ? හිත දැකලා. ඒ හිත දැකලා දමනය කරන ක්‍රමයට කියනවා ආදේශනා ප්‍රාතිහාර්ය කියලා කියනවා. දැන් සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රාතිහාර්ය 3ක් මූලික වශයෙන් විග්‍රහ කරනවානේ. 이르දි බල ප්‍රාතිහාර්ය. දැන් යමා මහ පෙළහර එහෙම 이르දි බලයක් ඒක. හරිද?
ඒතර යමක මහා ප්‍රාතිහාර්ය තුල කරන්නේ එකත් පසකින් ගිනි කඳ මහා ගිනි ජාලාව ඇවිලෙනවා. එකත් පස්සකින් මහා වැස්සක් වහිනවා. ඒ ගින්නයි මහා වරුසාවයි මැද සම්බුදුරජාණන් වහන්සේ පළඟ බැඳගෙන වැඩ ඉන්නවා. ගින්නට පිලිස්සෙන්නෙත් නැහැ, වරුසාවට තෙමෙන්නෙත් නැහැ. එතකොට මේක දකින්න නරයන් මිනිසුන් පුදුමයෙන් ඒ වෙත අවධානය යොමු කරනවා. බුදුරජාණන් වහන්සේ විට ධර්ම දේශනා කරනවා. දැන් භාගතුන් වහන්සේ මහියංගණයට වැඩම කරලා යමක මහා ප්‍රාතිහාර්ය තුලින් තමයි යක්ෂයන් দমনය කළේ. ඒක බුදුරජාණන් වහන්සේගේ විශ්මිත හැකියාවක්. 이르දි බල ප්‍රාතිහාර්ය. එතකොට සිත දැකලා කරුණු කියන ප්‍රාතිහාර්යයට කියනවා ආදේශනා ප්‍රාතිහාර්ය. තවත් ප්‍රාතිහාර්යයක් තිබෙනවා. ඒ ප්‍රාතිහාර්ය තමයි බුදුරජාණන් වහන්සේ කුසල් අකුසල් පින්පව් හොඳ නරක යහපත අයහපත සුගතිය ගැන දුගතිය ගැන සසර ගැන නිවන ගැන වෙන් කොට ධර්මයේ පවසනවා. එය හඳුන්වන්නේ අනුශාසනී ප්‍රාතිහාර්ය හැටියට. මේ පිළිබඳව අම්බට්ට සූත්‍රයේ පැහැදිලිව සඳහන් වෙනවා දීඝනිකායේම. එතකොට පින්නතුනි මේ අනුන්ගේ සිත දකින විද්‍යාවේ තුන්වන ආකාරය තමයි විතක්ක විප්පාර ශබ්දය අසා අනිත් කෙනා සමග හිතින් කතා කිරීම, හිත දැකලා කතා කිරීම. හතරවන ආකාරය ඇතම් කෙනෙක් සිටිනවා නිමිති බලලා අන් අයගේ හිත ගැන පවසනවා නොවේ. එතකොට අද්භූත ලෝකයෙන් නොපෙනෙන ලෝකයෙන් තොරතුරු අරගෙන අන් අයගේ හිතේ තිබෙන දේ පවසනවාත් නොවේ. විතක්ක විප්පාර ශබ්දය අහලා කරුණු කාරණා පවසනවත් නොවේ. නමුත් විතර්ක ਵਿਚාරයෙන් යුක්ත සමාධියකට සමවැදී ඒ ඇති වෙන චිත්ත දියුණුවෙන් තව කෙනෙකුගේ හිත ගැන පවසනවා. එතකොට මෙන්න මේක තමයි හතරවන ආකාරය. එතකොට අන් අයගේ හිත දැකීමේ විද්‍යාවන් කීයක් කතා කළාද? 4ක් කතා කළා. ඉතින් සාරිපුත්තයන් වහන්සේ පවසනවා ස්වාමීනි මේ හැකියාව තථාගතයන් වහන්සේ තුල පරිපූර්ණව පවතිනවා. ස්වාමීනි තථාගතයන් වහන්සේ ගැන මහා ප්‍රසාදයක් ඇති වෙන්නට මේකත් එක්තරා හේතුවක්. ඒ වගේම ස්වාමීනි තථාගතයන් වහන්සේ දර්ශන සමාපත්තීන් පිළිබඳව ඊ타මාත්ම හොඳින් දහම් දෙසනසේක. ඒ ධර්ම දේශනා ක්‍රමයක් ස්වාමීනි අනුත්තරීයයි උත්තරීතරයි. ස්වාමීනි දර්ශන සමාපatti 4ක් ගැන භාග්‍යතුන් වහන්සේ දහම් පවසා තිබෙනවා. මෙහිලා ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වීරිය කොට බලවත්ව වීරිය කොට නැවත නැවත වීරියෙන් යුක්තවම අප්‍රමාදීව මනවින් මෙනෙහි කිරීමෙන් යම් බඳු සමාධියක් උපදවා ගන්නවාද ඒ සමාධිමත් සිතින් මේ ශරීරයෙහි යටිපතුලෙන් උඩටත් හිසකෙස් වලින් පහළටත් සමකින් වැසී ඇති නොයෙක් ආකාර වූ අපවිත්‍ර දේවල් වලින් සමන්විත මේ ශරීරය දකිනවා. මේ ශරීරයේ තිබෙන්නේ අපවිත්‍ර දේවල්මයි. කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, බඩදිව, පෙනහළු, අතුණුබහන්, නොදෙරූ ආහාර, අසුචි, පිත, සෙම, සැරව, රුධිරය, දහඩිය, මේද තෙල, කඳුළු, වුරුණු තෙල, කෙල, සොටු, සඳ මිදුළු, මූත්‍රා ආදිය මේ ශරීරයේ තිබෙනවා. ස්වාමීනි ශ්‍රාවකයා මේ කුණප කොටස් පිළිබඳව තැම්පත් සිතින් එකඟ සිතින් සමාධිගත සිතින් මනවින් දකිනවා. ස්වාමීනි මෙය පළමු දර්ශන සමාපත්තියයි. ඒ වගේම ස්වාමීනි ශ්‍රාවකයා
බලවත් සමාධිගත සිතින් යුක්තව භාවනාවෙන් පසු වෙද්දී කුණප කොටස් 32ක් ඇති බව හොඳින් තේරුම් අරගෙන ඒ මානසික ස්වභාවයත් ඉක්මවා පුරුෂයාගේ සමමස් ලේ ඉක්මවා අස්තීන් පිළිබඳව නුවණින් සලකයි. ඒ කියන්නේ පින්නතුනේ මේ අට්ටික සංඥාව. අට්ටික සංඥා භාවනාව බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ බහුලව කරපු භාවනාවක්. අදට පවා දැන් කාමරාගයෙන් වැටකන කෙනෙකුට ඊ타මාත්ම හොඳ භාවනාවක් තමයි අට්ටික සංඥාව කියලා කියන්නේ. එතකොට ඒ අට්ටික සංඥා භාවනාව කරන කෙනාටත් පුළුවන් ඒ තුලින් චිත්ත සමාධිය උපදවා ගන්න. මෙය හඳුන්වනවා දෙවන දර්ශන සමාපත්තිය හැටියට. ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ පවසනවා ස්වාමිනී මෙලොව ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා ඊ타මත් මොහොඳින් වීරියෙන් බලවත් වීරියෙන් දැඩි වීරියෙන් නැවත වීරියෙන්ම වාසය කොට දහමට කැප වෙලා අප්‍රමාදීව කටයුතු කරද්දී අවබෝධ කරගන්නවා හැමකින් ආවරණය වෙලා ඇති මේ ජීවිතය තුළ පවතින්නේ කුණප කොටස් 32ක් බව. ඒ මානසික දියුණුවත් ඉක්මවා අට්ටික සංඥාව තුළින් අවබෝධ කරගන්නවා මේ ජීවිතය කියලා කියන්නේ ඇට සැකිල්ලක්. හරියට කටුමැටි ගෙදරක සැකිල්ලට මැටි ගැහුවා වගේ. මේ මනුස්ස ජීවිතේට මැටි ගහලා තියෙන්නේ. ඒ මැටි වලට තමයි කියන්නේ මස්, හම, නහරවැල් ආදිය කියලා. එතකොට ශ්‍රාවකයා අට්ටික සංඥාවත් ඊටා හොඳින් දියුණු කරගෙන ප්‍රගුණ කරගෙන තව දුරටත් තමන්ගේ සිතෙහි තුන්වන දර්ශන සමාපත්තිය ඇති කරගන්නවා. පුරුෂයාගේ මෙලොවෙහිත් පරලොවෙහිත් පිහිටි දෙපසෙහිම නොසිඳී පවතින විඥාන සෝතය නුවණින් අවබෝධ කරගන්නවා. ඒ තුලින් තමන්ගේ සිත දැහැන්ගත කරගන්නවා, සමාධිගත කරගන්නවා. මෙය තුන්වන දර්ශන සමාපත්තියයි. මොකද්ද මේ විඥාන සෝතය කියලා කිව්වේ? විඥාන දහරාව. දැන් කෙනෙක් කෙලෙස් සහිතව ජීවත් වෙද්දී පින්නතුනි අපේ සිත මෙලොවත් පිහිටා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. පරලොවත් පිහිටා තිබෙනවා. ඒකයි සත්වයන් මෙහෙන් චුත වෙච්ච ගමන් එහෙ උපදින්නේ. එහෙ කිව්වේ පරලොව. එතකොට අපේ විඥාණය ලෝක දෙකක් ඇසුරු කරනවා. මෙලොවත් පරලොවත්. එතකොට ඒ පරලොව කියන එක සුගතිය වෙන්නත් පුළුවන්, දුගතිය වෙන්නත් පුළුවන්. අපි විසින් රැස් කරන කර්මවලට අනුව තමයි අපේ සිත පිහිටන තැන තීරණය වෙන්නේ. කොහොම වුණත් හැම මොහොතකම අපේ සිත තවත් ලෝකයක් සමග එකට එකතුවයි පවතින්නේ. ඒකයි පින්වතුනි බුද්ධ දේශනාවේ තිබෙන්නේ පින් කරන කෙනා මෙලවින් චුත වෙනකොට හිසින් ගෙනා බරක් බිමින් තියෙන සැනින් ඒ ඇසිල්ලකින් සුගතියේ උපදිනවා. යතා භතං නික්කිට්ඨෝ එවං සග්ගේ. හිසින් ගෙනා බර බිමින් තියෙන යම් කාලයක් තිබෙනවනේ. එසැනින් සුගතියේ උපදිනවා. කවුද? පින් කළ තැනැත්තා. ඒ වගේමයි යතා භතං නික්කිට්ඨෝ එවං නිරයේ. පව් කළ සත්වයා හිසින් ගෙනා බර බිමින් තියෙන සැනින් නිරයේ උපදිනවා. දැක්කද? එතකොට විඥාන සෝතය, විඥාන දහරාව මෙලොවත් ඇසුරු කරනවා, පරලොවත් ඇසුරු කරනවා. විඥාන දහරාව ඇසුරු කරන්නේ මෙලොව විතර නම් ආයි පරලොවට යාමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය අකණ්ඩව තුන් භවයේ පුරාම ක්‍රියාත්මකයි.
මෙහෙන් චුතවන කෙනා ඕනම වෙලාවක තමන්ගේ සිතේ ඇතිවෙන ඒ කර්ම ස්වභාවයට අනුව සුගතිගාමී වෙන්නත් පුළුවන්, දුගතිගාමී වෙන්නත් පුළුවන්. මෙය තමයි පින්නතුනි තුන්වන දර්ශන සමාපත්තිය හැටියට සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී විස්තර කරන්නේ. ඊළඟ කාරණය, ස්වාමීනි මෙහිලා ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වීරිය කොට, දැඩිසේ වීරිය කොට, යලි යලි වීරිය කොට අප්‍රමාදීව මනවින් මෙනෙහි කිරීමෙන් යම්බඳු සමාධිමත් සිතක් උපදවා ගන්නවාද, එය කුණප කොට්ටාස 32 පිළිබඳව තේරුම් ගන්න විද්‍යාවත් ඉක්මවා, අට්ටික සංඥාවත් ඉක්මවා, මෙලව සහ පරලොව කියන දෙලවම පිහිටි විඥාන ධාරාව පිළිබඳ මානසික දියුණුවත් ඉක්මවා ශ්‍රාවකයා තවදුරටත් ගැඹුරින් අවබෝධ කරගන්නවා. මෙලොවෙත් නොපිහිටි, පරලොවෙත් නොපිහිටි, දෙපසෙහිම නොසිදී පවතින විඥාන වේගය මනවින් දැනගන්නවා. එතකොට පින්නතුනේ අර කලින් කිව්වේ මෙලොවටත් පරලොවටත් දෙලොවටම සම්බන්ධ විඥාන ධාරාව පිළිබඳවනේ. හරිද? තථාගතයන් වහන්සේ හතරවන කාරණේ හැටියට විග්‍රහ කොට තිබෙන්නේ සාරිපුත්තයන් වහන්සේ පවසන ආකාරයට මෙලොවත් නොපිහිටි, පරලොවත් නොපිහිටි විඥාන ධාරාවක් පිළිබඳව. එතකොට රහතන් වහන්සේගේ විඥාණය මෙලොව ඇසුරු කරනවද? කෙලෙස් සහිතව ඇසුරු කරන්නේ. පරලොවක් ඇසුරු කරනවද? පරලොවක් ඇසුරු කරන්නේත් නැහැ. එහෙනම් මෙලොවත් පරලොවත් දෙලොවම නොපිහිටි විඥාණය තිබෙන්නේ කාටද? උතුම් රහතන් වහන්සේට. මෙලොව ඇසුරු කරයි නම්, පරලොව ඇසුරු කරයි නම් එතන තිබෙන්නේ කෙලෙස් සහිත ස්වභාවයක්මනේ. එතකොට සම්මා සම්බුදු රජාණන් වහන්සේලා, පසේ බුදු රජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා කෙලෙස් සහිත සංකල්ප ඇතිව මෙලොව ඇසුරු කරන්නෙත් නැහැ, පරලොව ඇසුරු කරන්නෙත් නැහැ. ඒ කියන්නේ බුදු පසේ බුදු මහ රහතුන්ට ඇස කන නාසය දිවකය මනස තිබෙනවා. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු දැනගන්නවා. චක්කු සෝත ගාන જીවහා කාය මනෝ කියන විඥානයන් තිබෙනවා. එතකොට ස්පර්ශයන් දැනෙනවා, විඳීම් දැනෙනවා. හැබැයි වේදනාව නිරුද්ධ නිසා තණ්හාව හටගන්නේ. ඇයි ඒ වේදනාව නිරුද්ධ වෙන්නේ? සැප විඳීමට රාගය ඇති වෙන්නෙත් නැහැ. දුක් විඳීමට ද්වේෂය ඇති වෙන්නෙත් නැහැ. උපේක්ෂා විඳීමට මෝහය ඇති වෙන්නෙත් නැහැ. රාග දේශ මෝහ දුරු කොට ඇති නිසා තණ්හාවක් නැහැ. තණ්හාවක් නැති නිසා මෙලොවට බැඳෙන්නෙත් නැහැ, පරලොවට බැඳෙන්නෙත් නැහැ. උපාදාන හටගන්නේ. උපාදාන නැති නිසා යලි උපත කරා යන්නට හේතු සකස් වෙන්නේ නැහැ. භවයක් නැහැ. භවයක් නැති නිසා උපතක් නැහැ. උපතක් නැති නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හෙලීම් කිසිවක් නැහැ. සසරෙන් සදහටම නිදහස්. එහෙනම් බුදුවරුන්ගේ, පසේ බුදුවරුන්ගේ, රහතුන්ගේ විඥාන ධාරාව මෙලොව ඇසුරු කරගෙනත් නැහැ, පරලොව ඇසුරු කරගෙනත් නැහැ. සදාකාලිකව සතිමත්ව ඉන්නවා. කෙලෙස් හටගන්නේ. දැක්කොත් දැක්ක විතරයි, ඇහුවොත් ඇහුවා විතරයි, ආග්‍රහණය කළොත් ආග්‍රහණය කළා විතරයි, රස විඳොත් රස විඳා විතරයි, පහස ලැබුවොත් පහස ලැබුවා විතරයි, අරමුණක් දැනගත්තොත් දැනගත්තා විතරයි. ඉන් එහාට යාමක් නැහැ, ඒමක් නැහැ, පළපදියම් වීමක් නැහැ, ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ, මුලා වීමක් නැහැ. එහෙනම් මේ විඥාන ධාරාව කියන එක මෙලව පරලොව සම්බන්ධ කරනවා හරියට ඉවුරු දෙකක් සම්බන්ධ කරන පාලමක් වගේ. එහෙනම් මෙන්න මෙතන තමයි අවදානම තිබෙන්නේ. භයානක තැන තිබෙන්නේ. චුත වෙච්ච ගමන් උපදිනවා. කොහෙද උපදින්නේ? කොහෙද උපදින්නේ කියන එක තීරණය වෙන්නේ ඔබේ කැමැත්තට අනුව නෙමෙයි. දේව කැමැත්තට අනුව නෙමෙයි. ඉබේ නෙමෙයි. කර්මයේ බලපෑමට අනුවයි. කර්මයේ බලවත් වෙලා තිබෙන්නේ යම් අයුරකින්ද උපත බර වෙන්නේ පැත්තටයි. කුසලයට බර වුණොත් උපත සුගතියට බරයි. අකුසලයට බර වුණොත් උපත දුගතියට බරයි.
කර්මශය කළොත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන සාක්ෂාත් කරගන්න තත්වයටපත් වෙනවා. ඒක නිසා මෙන්න මේ කාරණා අවබෝධ කරගන්නට ඕනේ. අද දවසේදී තරමක් ඔබට නිතර අසන්නට නොලැබෙන දීඝනිකායේ සම්පසාදනීය සූත්‍රයෙන් තමයි කරුණු කිහිපයක් ගෙන හැර දක්වන්නට උත්සාහ ගත්තේ. ඉතින් මෙම ධර්ම විග්‍රහය තථාගතයන් වහන්සේ පිළිබඳව සරියුත් මහරහතන් වහන්සේගේ හදවතේ පැන නැගුණු උතුම් ශ්‍රද්ධාව හේතු කරගෙනයි තථාගතයන් වහන්සේ ඉදිරියේදීම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතීන් වහන්සේ වන මහා ප්‍රඥාවන්ත දක්ඛින ශ්‍රාවක සාරිපුත්ත මහා රහතන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනේ. ඉතින් මේ දේශනාවේ තව බොහෝම කාරණා ඔබට අන්තර්ජාලය ඔස්සේ හෝ දැනගන්නට කියව ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් එහෙම කියවන්න, දැනගන්න, අවබෝධ කරගන්න, බුද්ධ දේශනා පරිශීලනය කරන්න. එතකොට ඔබේ ප්‍රඥාව තව තවත් මුවහත්ව, ඒ මුවහත් වන ප්‍රඥාවෙන් කෙලෙස් කපා හැර, සිඳ හැර ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට හැකියාව ලැබෙනවා. එම නිසා අද දවසේදී මෙතෙක් වේලා සදහම් ශ්‍රවණය කොට රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයෝ ඔබ සිළු දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම පවතිවා කියලා සෙත්පතා ආශිර්වාද කරනවා. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමැති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැම නමින් අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. කල්යාණ මිත්‍ර සමස්ත මහා සංඝ රත්නයටත් අප හැමගේ දෙමව්පිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිෂීන් සියලු දෙනාටමත් ධර්මානුශාසනා ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටමත් ගයන් දුෂ්යන්ත මහත්මයාටත් පොදුවේ අපි හැම දෙනාටමත් මෙම උත්තම කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම පිහිට උපකාර වෙත්වා. පුණ්‍යානුමෝදනාව. අද දින මෙම දම් දෙසුමට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන්නට යෙදුනේ මේ වන විට විදේශගතව සිටින බ්‍රැන්ඩිගම්පලගේ සිරියාවතී මහත්මිය විසින්. එතුමිය මෙවැනි පින්කමක් සිදු කොට බලාපොරොත්තු වෙන්නේ පළමුවෙන්ම මෙම ධර්මදේශනාව සිදු කළ ගෞරවනීය මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත් ප්‍රධාන අරමුණ හැටියට මැයි මාස 20 වන දින උපන් දිනය සමරන සඳුන් සූර්ය බණ්ඩාර දයාබර එකම පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්ත සුබ උපන් දිනයකට සෙත්පතා ආශිර්වාද කිරීම එතුමියගේ මූලිකම අරමුණ. ඉතින් අපි සෙත්පතා ආශිර්වාද කරනවා සඳුන් සූර්ය බණ්ඩාර ඔබතුමියගේ එකම ආදරබර පුතණුවන්ට පුතුගේ අනාගත සියලු කටයුතු හැම අයුරින්ම මල්පල දරත්වා දරුවාට ධර්මාබෝධය වේවා කියලා. සෙසු අරමුණු බවට පත්වන්නේ ආදරණීය එකම ලේලියට නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීමටත් දුලේන් හේලික සූර්ය බණ්ඩාර එකම මුණුපුරාගේ සියලු ග්‍රහදොස් මාරක අපල උපද්‍රව දුරු වී මුණුබුරාට නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීමටත් සියලු අධ්‍යාපන කටයුතු හැම අයුරින්ම සාර්ථක වීම පිණිසත් මෙම උත්තම කුසලය හේතු වාසනා වේවා. එමෙන්ම විදේශගතව සිටින එකම ආදරණීය දියණියට සහ ඇයගේ ආදරබර ස්වාමි පුරුෂයාටද නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර මේරි ජෙනිෆර් මිනිබිරියගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත් කර ගැනීමටත් මෙම සියලු කුසල් ආශිර්වාදයක්ම වේවා. එමෙන්ම බ්‍රැන්ඩිගම්පලගේ සිරියාවතී මහත්මියගේ සහෝදරියටද සොහොයුරන්ටද ඔවුන්ගේ දරුමුණුමුරන්ටද නිදුක් නිරෝගී සුවය සියලු සැනසෙල්ල වේවා. ඩී ඇලිස් නෝනා මිත්තනියටත් දයාබර මෑණියන්ට සහ පියාණන්ටත් බ්‍රැන්ඩිගම්පලගේ මහත්මියගේ සුළු පියාණන්ට සහ ස්වාමි පුරුෂයාටත් එතුමියගේ බාල සොහොයුර ඇතුළු සසර ගමනේදී ඇය නමින් පරලෝ සැපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් පරලෝක වශයෙන්
පුණ්‍යානුමෝදනා කොට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. කොවිඩ් උවදුර ලෝකයෙන් වහ දුරු වේවා. මව්බිමේ සිටින සියලුම දෙනාටමත් මෙම ආර්ථික අර්බුදය නිම වී හැමට ඉක්මන් සුව සහනය වේවා. යහපත් අනාගතයක් උදා වේවා. සමස්ත පූජනීය වන්දනීය මහා සංඝරත්නයටත් ආශිර්වාද කරන අතර වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් සියලු සැනසෙල්ල වේවා. මෙම ධර්ම දානමේ කුසලයේ ආනුභව බලයෙන් විදේශගතව සිටින සිරියාවතී මහත්මියට සසර වසනතුරු නිවන් දකිනතුරු සම්‍යක් දෘෂ්ටික ජීවිතයක්ම ලැබ කලන මිතුරු ඇසුර ලැබේවා. කුසල් රැස් කර ගැනීමට පින් දහම් රැස් කර ගැනීමට මෙම ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය අවබෝධ ලැබීමට මෙම උත්තම කුසලය පාරමිතාවක්ම වෙත්වා කියලා එතුමිය පින් අනුමෝදන් වෙනවා, පින් අනුමෝදන් කරනවා. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන් වෙත්වා. සදා මැසූ ඔබ අප හැම නමින් අභාවයටපත් සියලුම ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අප හැමගේ දෙමව්පිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිශීන් සියලු දෙනාටමත් මෙම නාලිකාව ඔස්සේ කවදත් සදහම් අසන සදැහැති හැම දිනාටමත් මෙම උත්තම කුසලය නිවන් සුව පිණිසම පාරමිතාවක්ම වෙත්වා. දෙවියන්ට පින් දීමට මාත් සමගම කියමු. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මැයි මාස 20 වන දින සිය උපන් දිනය සමරන සඳුන් සූරිය බණ්ඩාර ආදරණීය පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනය දීර්ඝායුෂ සහ වාසනාවන්ත ජීවිතයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ විදේශගතව සිටින බ්‍රැන්ඩි ගම්පලගේ සිරියාවතී මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් විදේශගතව සිටින බ්‍රැන්ඩි ගම්පලගේ සිරියාවතී මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට වහවහාම සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා